ත්‍රිකෝණමිතිය පටන් ගන්නවා. ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතියදී ඔයාලා ඕලෙවල් පන්තියේදී ඉගෙන ගන්න කොටසකුත් තියෙනවා. මම එතනින් ඔයාලට ඉස්සරහට යන්නම්. ත්‍රිකෝණමිතියදී ඔයාලා ත්‍රිකෝණමිතික අනුපාත 3ක් ඉගෙනගෙන තියෙනවා. මම ත්‍රිකෝණයේ ත්‍රිකෝණයන් කැඳලා ABC කියලා නම් කරලා θ කියලා කෝණයක් මෙතන අංකණය කරනවා. θ. මේකට කියන්නේ θ. දැන් මම sin θ ගේ පාද අනුපාතය ඇහුවොත් ඔයාලා උත්තරේ කියයි sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා. ඒ කියන්නේ අපි පාදවලින් ලිව්වොත් AB යට AC කියලා. sin θ ඔයාලා දන්න ත්‍රිකෝණමිතික අනුපාතය. ඊළඟට cos θ එකක් දන්නවා. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් අපේ රූප සටහන අනුව BC බෙදීම AC කියලා දානවා. ඊළඟට තවත් දන්න ත්‍රිකෝණමිතික අනුපාතයක් තමයි tan θ. tan θ ට ලියයි සම්මුඛ පාදයේ බෙදීම මධ්‍ය පාදයේ එමත් නැත්නම් AB යට BC කියලා. මේ ත්‍රිකෝණමිතික අනුපාත තුන දැනටම ඔයාලා දන්න ත්‍රිකෝණමිතික අනුපාත තුනයි. හැබැයි අපිට A level පන්තියේ ඔය ත්‍රිකෝණමිතික අනුපාත තුනේ පරස්පරත් අවශ්‍ය වෙනවා. පරස්පර කියන්නේ එක යට. ඒ කියන්නේ එක යට sin θ. එයාට අපි කියනවා cosec θ කියලා. ඒ වගේම එක යට cos θ. ඒ කියන්නේ cos θ. cos θ පරස්පරය. එයාට කියනවා sec θ කියලා. ඒ වගේම එක යට tan θ. එයාට කියනවා cot θ කියලා. ඔන්න අද අලුතෙන් ඉගෙන ගන්න ත්‍රිකෝණමිතික අනුපාත තුන තමයි cosec θ, sec θ සහ cot θ. cosec θ කියන්නේ එකයට sin θ. sec θ කියන්නේ එකයට cos θ. cot θ කියන්නේ එකයට tan θ. දැන් ත්‍රිකෝණමිතික අනුපාත 6ක් ඔක්කොම අපිට තියෙනවා ඉස්සරහට ඉගෙනගෙන යන්න. ඒ වගේම මෙන්න මේ තුන බැලුවහම අපිට තව සම්බන්ධයක් ලියන්න පුළුවන් tan θ ට AB යට BC උනේ. මෙන්න මෙයාගෙන් බෙදු. මේ අනුපාතයේ බෙදු. ඔය AB යට BC. එහෙමනම් අපිට tan θ වෙනුවට ලියන්න පුළුවන් sin θ බෙදීම cos θ කියලා. ඔන්න තවත් අපිට සූත්‍රයක් වගේ දෙයක් ලැබුණා. ඒ වගේම එහා පැත්තට ගියොත් එහෙනම් cot θ ලියන්න පුළුවන්. tan θ ගේ පරස්පරය cot θ කියන්නේ එහෙනම් cos θ යට sin θ. ඔන්න අපි දැන් ගන්නවා පරස්පර ටිකක්. ඒ වගේම tan θ sin cos ඇසුරින් සහ cot θ sin cos ඇසුරින්. දැන් අපිට පුළුවන් පොඩි ගණන් ටිකක් මේ ඇසුරින් හදන්න. එහෙනම් අපි දැන් යන්නේ සර්වසාම්‍ය ගැටලු විසඳීම. සර්වසාම්‍ය ගැටලු විසඳීම. ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය ගැටලු. සර්වසාම්‍ය ගැටලු වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි ඔයාලට ගණනක් දෙනවා උත්තරේ දෙනවා. අපිට පුළුවන් එතකොට වම් පැත්තයි දකුණු පැත්තයි දෙකම තියෙනවා ගානේ. වම් පැත්ත හදලා දකුණු පැත්තේ උත්තරේ ගන්නත් පුළුවන්. ඕනම් දකුණු පැත්ත හදලා වම් පැත්තේ උත්තරේ ගන්නත් පුළුවන්. දැන් මම පොඩි ගැටලුවක් දාන්නම්. එක ධන sin θ බෙදීම cos θ. දකුණු පැත්තේ තියෙනවා sec θ ධන tan θ කියලා. දැන් අපි මේ වගේ ගැටලුවකට කියන්නේ මොකද්ද? සර්වසාම්‍ය ගැටලුව. ගණනක් තියෙනවා උත්තරෙත් තියෙනවා. ඔයාලට කැමති නම් වම් පැත්ත සුළු කරලා දකුණු පැත්තේ තියෙන උත්තරේ ගන්න පුළුවන්. ඒක දකුණු පැත්ත සුළු කරලා වම් පැත්තේ උත්තරේ ගන්නත් පුළුවන්. කොහොම
එහෙනම් මම දැන් මේ ගාන හදලා පෙන්නන්නම්. මම තෝරගන්නම් වම් පැත්ත. වම් පැත්තට අපි LHS කියලා දාමු. left hand side. එහෙනම් මගේ වම් පැත්තේ තියෙනවා 1 ධන sin theta බෙදීම cos theta කියලා ගැටුම. දැන් මට උත්තරේ දිහා බලනකොට උත්තරේ තියෙන නිසා යාගේ වැඩක් ගන්න පුළුවන්. ගණන කොටස් දෙකකට කඩලා වගේ තියෙනවා. sec theta ධන tan theta. එහෙමනම් මමත් මෙයාව කොටස් දෙකකට කඩලා ලියනවා. එක යට cos theta ධන sin theta යට cos theta. උදාහරණයක් ලෙස මට x ධන y බෙදීම 2 කිව්වොත් x යට 2 ධන y යට 2 කියලා මට ඒ ගාන කොටස් දෙකකට කඩලා යන්න පුළුවන්. ඒ වගේම මම cos theta ගේ වෙන වෙනම බෙදුවා. අපි දන්නවා එක යට cos theta ට දැනටමත් අපි ත්‍රිකෝණමිතික අංකණයක් ඉගෙන ගත්තා sec theta. ඒ වගේම sin theta යට cos theta ට අපි ඉගෙන ගත්තා tan theta. දැන් අපිට උත්තරය ඇවිල්ලා තියෙනවා අන්න සර්වසාමාන්‍යයෙන් ලෝසි. එහෙනම් අපි තවත් ගණනක් බලමු. ඊළඟ ගණනට මම දානවා 1 ධන cos theta බෙදීම sin theta. දකුණු පැත්තේ තියෙනවා cosec theta ඍණ cot theta. ඒකටත් අපි කියන්නේ සර්වසාම්‍ය ගැටලුවක්. ගණනකුත් තියෙනවා උත්තරේකුත් තියෙනවා බව පෙන්වන්න කියන්නේ. ඒකෙත් මම LHS එහෙම නැත්නම් වම් පැත්ත තෝරගන්නවා. 1 ඍණ cos theta බෙදීම sin theta. ඒ වගේම උත්තරේ දිහා බැලුවා උත්තරේ කොටස් දෙකකට කඩලා තියෙනවා. මම මෙයාව කඩලා ලියනවා 1 යට sin theta ඍණ cos theta යට sin theta. අපි 1 යට sin theta ට අද ඉගෙන ගත්තා cosec theta කියන ත්‍රිකෝණමිතික අනුපාතය. cos theta ට sin theta ඉගෙන ගත්තා cot theta කියලා දාන්න පුළුවන්. ඔන්න අපි ගැටලුව විසඳලා ඉවරයි සාධුසාමි ගැටලුව. එහෙනම් වම් පැත්ත හදලා දකුණු පැත්තේ උත්තරේ ගන්න. ඊළඟ ගැටලුවට යමු. cos theta ධන sin theta බෙදීම sec theta. දකුණු පැත්තේ තියෙනවා cos වර්ගය theta ධන cos theta sin theta. අපිට පුළුවන් ඒකේ වම් පැත්ත තෝරගන්න. cos theta ධන sin theta බෙදීම sec theta. දැන් අපි බලමු උත්තරේ දිහා බලලා ගන්න හදන්න ක්‍රමය. උත්තරේ කොටස් දෙකක්. එහෙනම් මම මෙයාව කොටස් දෙකකට වෙන් කරලාම ලියා ගන්නවා. cos theta යට sec theta. ධන sin theta යට sec theta. කොටස් දෙකකට කැපුවා. දැන් අපි දන්නවා මේ sec theta කියන්නේ කවුද? 1 යට cos theta. උත්තරේ sec theta පදයක් නැහැ. ඒ නිසා මම sec theta වයින් කරන්න යනවා. sin theta බෙදීම මෙයාටත් ලියනවා 1 යට cos theta. cos theta බෙදීම 1 යට cos theta. දැන් මෙයාව ලියන්න පුළුවන් මට cos theta බෙදීම 1 යට cos theta කියන එක වැඩි කිරීම දාලා cos theta උඩට දාලා එක පහළට දාලා ලියන්න පුළුවන්. එහෙනම් කෙලින්ම ඒ වගේ ලියන්න අවශ්‍ය නැහැ. කෙලින්ම cos වර්ග theta ධන sin theta cos theta කියලා උත්තරේට ගන්න. දැන් අපිට උත්තරය තියෙනවා නම් මෙන්න. එහෙනම් මම තවත් ගැටලුවකට යන්න. අපි බලමු මේ ගැටලුව. හතර. cosec theta ඍණ sin theta බෙදීම cos theta සමානයි cosec theta sec theta ඍණ tan theta. අපි ඒකෙත් LHS තෝරගමු.
මම දිගටම වම් පැත්ත තෝරගත්තේ සාමාන්‍යයෙන් අපි තෝරගන්නේ හදාන්න ටිකක් සංකීර්ණ වගේ පැත්ත. දැන් මේ පැත්තේ බෙදීමක් තියෙනවා. අර පැත්තේ බෙදීමක් නැහැ. බෙදීම තියෙන පැත්ත ටිකක් සංකීර්ණයි වගේ නිසා සංකීර්ණ පැත්ත හැමදෙස්සම අපි ගැටලුව විසඳන්න තෝරගමු. cosec theta minus sin theta බෙදීම cos theta. ඒකෙත් උත්තරේ බලනකොට උත්තරේ කොටස් දෙකකට කඩලා තියෙනවා. එහෙනම් මම කොටස් දෙක කඩන්නේ මෙහෙමයි cosec theta බෙදීම cos theta ඍණ sin theta බෙදීම cos theta. මම ගණන හදන්න පටන් ගත්තා. උත්තරේ දිහා බලනකොට cosec thetaට මොකුත්ම කරලා නැහැ. උත්තරේ එයාව තියෙනවා. එහෙනම් එයා එහෙම තියාගන්න. එහෙනම් මම cosec theta ලියලා වර මේ cos theta පොඩ්ඩක් එහාට දාලා ලියන්න. ඍණ මෙයාට නම් කෙරීම tan theta ලියන්න පුළුවන් අපිට. හැබැයි එකයට cos thetaට උත්තරයක් දාන්නවා අපි අද ඉගෙන ගත්තා එයාට sec theta කියලා. එහෙමනම් ඔන්න අපිට ඒ ගැටලුවේ උත්තරේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් වම් පැත්ත තෝරගත්ත දකුණු පැත්තේ උත්තරේ ගත්තා ඉතින්දලා තියෙනවා. එහෙනම් අපි තව ගැටලුවකට යමු. බෙදීම sec theta සමානයි sin theta ධන cos වර්ග theta. එහෙනම් ඔන්න වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා ඒ නිසා සාරසාම ගැටලුවක් අපි එල්ලෙච්චස් කරනවා. tan theta ධන cos theta බෙදීම sec theta. බලමු උත්තරේ දිහා. උත්තරේ තියෙනවා කොටස් දෙකකින් මම කොටස් දෙකකට කඩනවා. tan theta බෙදීම sec theta ධන cos theta බෙදීම sec theta. දැන් මගේ උත්තරේ දිහා බලනකොට tan පදයක් නැහැ පළවෙනි කොටසේ sec පදයක් නැහැ. ඒ නිසා මම මේව හරවනවා sin cos වලට. අපි දන්නවා tan theta කියන්නේ sin theta බෙදීම cos theta. දිග ඉරක් ගහලා sec theta වෙනුවට ඒ කියන්නේ cos theta. ධන cos theta එනම ලියනවා. බෙදීම sec පදය දෙවෙනි කොටසේ නැහැ. එහෙනම් මම ඒ කියන්නේ cos theta දානවා. උත්තරෙන් අපිට ඒ රටාව අල්ලගන්න පුළුවන් කොහොමද යන්න ඕනේ කියලා. මෙයා දිහා බලමු. sin theta යට cos theta බෙදීම ඒ කියන්නේ cos theta. ඒක මට ලියන්න පුළුවන් sin theta යට cos theta වැඩි කිරීම දාලා cos theta බෙදීම එක ධන cos theta වැඩි කිරීම දැම්මොත් cos theta වැඩි කිරීම දැම්මා හිත තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැන් මට මෙතන cos theta කපලා sin theta ලියන්න පුළුවන්. cos theta ගෙන් වැඩි කරපුවාම අපි ලියන්නේ cos වර්ගය theta. දැන් මට දකුණු පැත්තේ උත්තරය ඇවිල්ලා තියෙනවා. අපි තව ගැටලුවකට යමු. හයවෙනි ගාන විදිහට මම දානවා cot theta ඍණ sin theta බෙදීම cos theta. දකුණු පැත්තේ තියෙනවා cosec theta ඍණ tan theta. ඒකෙත් මම LHS එහෙම නැත්නම් වම් පැත්ත තෝරගන්නවා. cot theta ඍණ sin theta බෙදීම cos theta. උත්තරේ දිහා බලනවා කොටස් දෙකකට කඩලා තියෙනවා. එහෙනම් මම කොටස් දෙකකට කඩලා cot theta බෙදීම cos theta ඍණ sin theta බෙදීම tan theta කියලා ගණන පටන් ගන්නවා. උත්තරේ බලනකොට මුලින්ම තියෙන්නේ cosec theta පදය. නමුත් මේ පද දෙකේම cosec කියන එක නැහැ. එහෙනම් මම sin cos වලට හරවනවා. cos theta යට sin theta බෙදීම එයාට cos theta ඍණ
sin theta යට tan theta. sin theta යට cos theta. එහෙනම් මම මෙයාට ලියනවා කෙලින්ම tan theta කියලා. දැන් මෙතන තියෙනවා cos theta යට sin theta බෙදීම cos theta. එතකොට මට ඒක ලියන්න පුළුවන් cos theta බෙදීම sin theta වරක් cos theta කියලා ලියුවම හරි. ඍණ tan theta. මේ cos theta ඉවත් වෙලා මට එනවා එකයට sin theta ඍණ tan theta. එකයට sin theta ට මම දානවා cosec theta ඍණ tan theta. දැන් මගේ දකුණු පැත්තේ උත්තරේ ඇවිල්ලා තියෙනවා. පැහැදිලිනේ මම මේක කොටස් දෙකකට කඩනවා cot theta යට cos theta ඍණ sin theta යට cos theta. උත්තරේ දිහා බලනකොට උත්තරේ තියෙන පළවෙනි කොටසේ cosec theta එක. එහෙනම් මේ දෙන්නම මට අවශ්‍ය නැහැ එතන. ඒ හින්දා මම දෙන්නම හැදෙව්වා cos theta යට sin theta. මෙයා ඒ ලෙසම ලියනවා. ඍණ මෙයාට නම් උත්තරේ දානවා tan theta කියලා. ඊළඟට මේ දෙන්න කෙලිම කැපුවත් ප්‍රශ්නයක් නැහැ. නියම ලියලා පස්සේ සුත්තරත් ප්‍රශ්නයක් නැහැ. අපිට උත්තරේ ආවා. අපි ඊළඟ ගණනට යමු. හත්වෙනි ගාන විදිහට මම දානවා tan theta. ඝන cos theta. බෙදීම sec theta. දකුණු පැත්තේ තියෙනවා sin theta ऋण cosec वर्ग theta cos वर्ग theta tan theta ऋण cos theta බෙදීම sec theta සමානයි sin theta ऋण cos वर्ग theta. ඒකෙත් මම වම් පැත්ත තෝරගන්නවා. tan theta ऋण cos theta බෙදීම sec theta. අපි උත්තරේ දිහා බැලුවා කොටස් දෙකකට කඩලා තියෙනවා. ඒ කොටස් දෙක මම දැන් වෙන් කරලා ලියන්නම්. tan theta බෙදීම sec theta ඍණ cos theta බෙදීම sec theta. උත්තරේ දිහා බලනකොට මට එන්න ඕනේ නම් sin theta කියලා බලන්න. මෙතන ඉමනම් මම මේ tan හරවන්න sin cos වලට. sin theta යට cos theta බෙදීම එක යට cos theta ඍණ cos theta බෙදීම එක යට cos theta. උත්තරේ දිහා බලලා අපිට ක්‍රමය අල්ලගන්න පුළුවන්. මේන තියෙද්දිම අපිට මේ cos theta මේ හරිය cos theta කපලා දාන්නත් පුළුවන්. එතකොට මට sin theta කියලා ලියන්න පුළුවන්. ඍණ මෙහෙමම තියෙද්දි මට cos වර්ග theta ලියන්න පුළුවන්. එහෙනම් උත්තරේ sin theta ඍණ cos වර්ග theta. එහෙම පැහැදිලි නැති කෙනෙකුට මේක වැඩි කිරීම දාලා උඩයට මාරු කරන්නත් පුළුවන්. මෙහෙම තියාගෙන දෙන්නගෙම හරේ ඉවත් කරන්නත් පුළුවන්. මෙතන කෙලිම වැඩි කිරීම දාලා cos theta උඩට අරන් ලියන්න පුළුවන්. ඒ විදිහට අඩු කරලා වැඩි විසඳන්න ඕනේ. එහෙනම් අපි අටවෙනි ගණනට යමු. cot theta ඝන sin theta බෙදීම tan theta සමානයි cot වර්ග theta ධන cos theta. සාධුසාමිය. ඒකෙත් මම LHS තෝරගන්නවා. cot theta ධන sin theta බෙදීම tan theta. උත්තරේ දිහා බැලුවා කොටස් දෙකකට කඩනවා. එහෙනම් මම කොටස් දෙක ලියනවා cot theta යට tan theta ධන sin theta බෙදීම tan theta. ගාන කොටස් දෙකකට ගැටෙනවා. උත්තරේ බලනකොට cot theta තියෙනවා. එහෙනම් මෙයාට මොකද කරන්න එපා. ඊළඟ පදේ බැලුවා sin tan දෙන්නම නැහැ. ඒ නිසා අපි මේ cot theta පැත්තකට කරලා මෙයා පොඩ්ඩක් එහාට කරලා ලියමු. ඒ කියන්නේ tan theta. ධන sin theta වෙන මොනවටවත් හරවන්නේ නැතුව එදෙසම ලියලා මෙයාව හරවමු sin theta යට cos theta. ඊළඟ පේලියට යනකොට මට ලියන්න පුළුවන් cot theta වර. එකයට tan theta වෙනුවට cot theta.
ධන. මේ බෙදීම sin θයට cos θට වැඩි කිරීම දාලා උඩයට මාරු කළත් ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්නා වැඩි කළොත් cot වර්ගය θ ධන sin θට sin θ කපලා cos θ කියලා අපිට. දැන් දකුණු පැත්තේ තියෙන උත්තරය ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි තවත් වැඩිදුරකට යමු. ඊළඟට 9 වෙනි ගාන විදිහට මම තෝරගන්නවා cos θ ඍණ cot θ බෙදීම sec θ cosec θ. cos θ ඍණ cot θ බෙදීම cosec θ. දකුණු පැත්තේ cos θ වරක් sin θ ඍණ 1. ඒකෙත් අපිට වම් පැත්ත තෝරගත්තොත් හොඳයි කියලා පේනවා. එහෙනම් මම ලියනවා cos θ ඍණ cot θ බෙදීම cosec θ. උත්තරේ දිහා බලනකොට cos θ වරක් sin θ ඍණ 1ක් තියෙනවා. ඒකත් ඉතින් වරහන අයින් කරලා බැලුවොත් කොටස් දෙකකට කඩලා ගන්න එක හොඳයි වගේ දුන්නා. එහෙනම් cos θ යට cosec θ ඍණ cot θ යට cosec θ. cos θ ප්‍රශ්නයක් නැහැ. උත්තරේ තියෙනවා යා cosec θ නැහැ. ඒ නිසා මම cos θ ඉලෙසම තියාගෙන එක යට sin θ කියලා cosec θ ලියනවා. ඍණ cot θ පදයක් උත්තරේ නැහැ. cos θ යට sin θ බෙදීම එක යට sin θ කියලා එයාවත් අයින් කරන්න උත්තරේ නැති නිසා. ඊළඟ පේළියේදී මට වැඩි කිරීම දාලා මෙයාගේ උඩයට මාරු කළොත් cos θ වරක් sin θ ලියන්න පුළුවන්. ඍණ මෙයාගේ බෙදීම දෙන්නගේම හරය අයින් කරලා ඍණ cos θ ලියුවත් වැරද්දක් නැහැ. කැමති නම් වැඩි කිරීම දාලා උඩයට මාරු කරන්න පුළුවන්. ඒක නැත්නම් දෙන්නගේම හරය අයින් කරලා උත්තරේ ලියන්න පුළුවන්. උත්තරේ දිහා බලනකොට මේ දෙදෙනාගේ පොදු සාධකයක් ලෙස cos θ පිටට අරගෙන උත්තරේ මට ගන්න පුළුවන්. එහෙනම් මම 10 වෙනි ගානටත් යනවා. එහෙනම් අපි බලමු 10 වෙනි ගානට මෙන්න මෙහෙමයි මම තෝරගත්තේ sec θ ඍණ cosec θ බෙදීම cot θ සමානයි sec θ වරක් tan θ ඍණ 1. ඒකෙත් අපි LHS තෝරගන්නවා. sec θ ඍණ cosec θ බෙදීම cot θ. උත්තරේ දිහා බලනකොට ඒකත් කොටස් දෙකකට කඩලා හදාගත්තොත් අපිට මේ උත්තරේ ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මම ලියනවා sec θ යට cot θ ඍණ cosec θ යට cot θ කියලා ගණන පටන් ගන්නවා. sec θ යට මොකක් කරන්න අවශ්‍ය නැහැ උත්තරය ඉන්න. ඒ නිසා මම sec θ ලියලා වරක් මෙයා පොඩ්ඩක් ඈඩ් කරලා ලියනවා. ඍණ cosec θ උත්තරේ නැහැ. cot θත් නැහැ. මම ලියනවා එක යට sin θ බෙදීම cos θ යට sin θ. ඊළඟ පේළියට යනකොට මට මේ cot θ පදයක් උත්තරේ නැති බව පේනවා. එහෙනම් sec θ වර එක යට ආපහු එක යට tan θ ලියන්නම්. හේතුව උත්තරේ tan θ පදයක් නම් තියෙනවා. ඍණ මේ sin θ දෙන්නගේම හරය තියෙන නිසා මම එක යට cos θ එකතු කරනවා. දැන් මේ tan θ මට උඩට අරගෙන ලියන්න පුළුවන් sec θ tan θ ඍණ sec θ කියලා. කියන්නේ cos θ කියන්නේ මේ sec θ. දැන් මට මේ දෙන්න දිහා බලලා sec θ පිටට අරගෙන tan θ ඍණ 1 කියලා උත්තරේ දාන්න පුළුවන්.
මේ ගැටලු 10ට මට අද අවශ්‍ය වුණේ sin theta cos theta tan theta ගේ පරස්පර සහ tan theta cot theta දෙන්න sin cos වලින් ලිවීම පමණයි. ඊළඟ පාඩමේදී නැවත සූත්‍ර තුනක් අරගෙන